समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස වැඩම කොට වදාළ අති ගෞරවනීය අපේ දඹුල්ලේ පොඩි හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි ධම්ම නදී තිත්ත ධර්මදේශනා වැඩසටහන් මාලාව සංවිධානය කරන දේශප්‍රිය මැතිතුමා ප්‍රධානව පවුලේ මහත්මිය දියණිය ඇතුළුව අද ධර්මදේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන සත්පුරුෂ දායක පින්වත් පිරිස ප්‍රධානව මේ විශාල පිරිසක් සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාගේ හිතසුව පිණිස අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි වූ මෙලව ජීවිතයක් සකස් කරගෙන
ඒ තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් පෙරටු කරගෙන මේ සියල්ල අවසානයේ ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහායි මේ වෑයම. ඒ සඳහා මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතනි අපි පහුගිය ධර්ම දේශනාව නිමා කළ තැන මම හිතන්නේ මේ ශ්‍රාවක පිරිසේ බොහෝ දෙනෙකුට මතකයි. අසාරේ සාර මතිනෝ කියන ධම්මපද ගාථා රත්නය ඇසුරු කරගෙන මිත්‍යා සංකල්ප වලින් යම් ප්‍රමාණයක් තමයි අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. ඒ සාකච්ඡාවෙම මේ අපේ නিত্য සීලයේ බවට පත්වන පංචශීලයේ තුල ඒ පිළිබඳව අපි ගාව තියෙන මිත්‍යා සංකල්ප මොනවද කියන කරුණයි අපි සාකච්ඡා කළේ. ඒ සාකච්ඡා කරන අතරේ ප්‍රාණඝාතය පිළිබඳව තියෙන මිත්‍යා සංකල්ප රාශිය අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ සාකච්ඡාව තුළ මේ මහා මෝර ජාතකයත් අපි බොහොම කෙටියෙන් සිහිපත් කරලා ධර්ම දේශනාව නිමා කළා. අපි එහෙමනම් අද අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අන්සතු වස්තුව අනවසරයෙන් ගැනීම සම්බන්ධයෙන් පනවලා තියෙන මේ ශික්ෂාපදේ ගැනීමෙන් වැළකිය යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ ශික්ෂාපදේ සම්බන්ධයෙන් තියෙනවනම් යම් මිත්‍යා සංකල්ප ප්‍රමාණයක් ඒ ටිකේ ඉඳලා ඉස්සරහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අදත්තා දානාව කියන කාරණාව පැහැදිලි කරනකොට විශේෂයෙන් අපේ බුදුරජාණන් වහන්සේ ධාර්මිකව ධනය උපයන හැටි වෙනම ත්‍රිපිටකයේ සූත්‍රවල අපිට කරුණු පැහැදිලි කරලා තියෙනවා. ධාර්මිකව ධනය උපයන හැටි, ධාර්මික ධනයේ තියෙන වැදගත්කම, ධාර්මිකව උපයාගත් ධනයක් පාවිච්චි කරලා කරන පින්කම් වල තියෙන මහත්ඵල බව, ਸਰව සම්පූර්ණ බව මේ කරුණු බොහෝ සූත්‍රාගතව පැහැදිලි කරනවා. ධාර්මික ධනයක් මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම ඊටාම ප්‍රයෝජනවත්. පින්නතුනි මේ සිල්පද ටික භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ ලෝක සත්වයා පිළිබඳව තියෙන අනන්ත අප්‍රමාණ අනුකම්පාව නිසාමයි. සර්වඥතා ඥාණයෙන් දේශනා කළ ප්‍රමාණය අපි ඉක්මවන්න උත්සාහ කරනවා නම් අපි තවම බුදුරජාණන් වහන්සේට කීකරු නෑ කියන කාරණාව තමයි සඳහන් කරන්න ඕනේ. මේ කරුණු අපිට පෙන්නලා සත්වයාගේ නිවන් දොර විවෘත වෙනතුරු ධර්ම දේශනා කරමින් ඒ කරුණ මත සතුටු කරවමින් සමාදන් කරවමින් අපි නිවනට ගමන් කරවන්න මේ සුදුසු තැනට එන්න මොන තරම් කාලයක් සංසාරේ දුක් විඳද? මහා කල්ප අසංඛ්‍ය 4කුත් ලක්ෂ එකක්. මේසා දීර්ඝ කාලයක් මේ දුක් විඳේ තව විදිහකින් සඳහන් කළොත් ධර්ම දේශනා කරන්න. ඒකටයි ලෞතර බුද්ධත්වයේ නිවැරදිව ධර්මයේ දේශනා කරන්න. එහෙනම් ඒසා කාලයක් දුක් විඳලා අවබෝධ කරගත්ත ධර්මයේ භාග්‍යතුන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන්ම දේශනා කළා. නමුත් ඒ ධර්මයේ ඇතැම් කොටස් අපි අපිට ඕන හැටියට වෙනස් කරන්න උත්සාහ කරනවා නම් ඒක භාග්‍යතුන් වහන්සේගේ පාරමිතාව නිෂ්ඵල කරන්න දරන උත්සාහයක් හැටියටමයි සඳහන් කරන්න වෙන්නේ. තව විදිහකින් සඳහන් කළොත්
ඒක ලෞතුරා බුදුරජාණන් වහන්සේට අපි කරන මහා අනතුරක් හැටියටමයි සඳහන් වෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් අපිට පෙන්නලා දුන්න මේ උතුම් වූ ධර්ම කාරණාව නිවැරදිවම පිළිපදින එක නිවන් දකින්න සසරින් එතර යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුගේ පරම යුතුයකමක් බවට පත් වෙනවා. යුතුයකමක් විතරක් නෙමෙයි ඒක වගකීමක් බවටත් පත් වෙනවා. ඒ නිසයි මේ මිත්‍යා සංකල්ප පිළිබඳව අපි මේ විදිහට කරුණු ටිකක් සාකච්ඡා කරන්න තීරණය කළේ. පින්නතිනි හොරකම පිළිබඳව කරුණු සඳහන් කරාම සාමාන්‍ය කෙනෙක් මේ හොරකම් කරනවා කියන කාරණාව දකින්නේ ගෙයක් කඩලා සල්ලි අරගෙන. බැංකුවක් කඩලා රන් රිදී මිල මුදල් අරගෙන. කෙනෙකුගේ කරේ තියෙන මාලයක් කඩාගෙන ගිහිල්ලා. හේනක කුඹුරක තියෙන දේවල් කඩා වඩාගෙන ගිහිල්ලා. මේ වාගේ දේවල් කරගත්තාම තමයි හොරකම් කියලා අපි දකින්නේ. ඒවා හොරකම්. නමුත් ඒ විදිහට පෙනෙන්නේ නැති අපේ හිතේ තියෙන වංචක ධර්ම නිසා අපි සියුම් විදිහට හොරකම් කරගන්නවා අපිට තේරෙන්නේවත් නැහැ. කෙනෙක් දැනම කරනවා, කෙනෙක් නොදැනත් කරනවා. නමුත් දැනගෙන කළා නොදැනගෙන කළා කියලා මේ කාරණාවේදී සමාවක් නැහැ. දන්න කෙනෙක් පව් කරනකොට පරිස්සම් වෙනවා. නොදන්න කෙනෙක් පව් කරනකොට කිසි පරිස්සමක් නැහැ. ඒ නිසා අපේ සංකල්පයක් නේ තියෙන්නේ දන්නේ නැති නිසා පව් සිද්ධ වෙන්නේ නැති වෙයි කියලා. නමුත් ධර්මයත් එක්ක කල්පනා කරලා බලහම නොදන්න කෙනාට පව් සිද්ධ වෙනවා වැඩි. ඒ බොහෝසේ කරගන්නවා. උදාහරණයක් ඇටියට අපි මේක කලිනුත් සාකච්ඡා කරන්න ඇති කියලා හිතනවා. රතු පාට වෙන්න රත් කරපු යකඩ බෝලයක් ගෙනල්ලා කෙනෙකුට කියනවා මේක අල්ලන්න ඕනේ කියලා. කොයි ක්‍රමයකින් හරි මේක අල්ලන්න ඕනේ. දැන් මේක අල්ලන්නේ නැතුවත් බෑ. අල්ලන්නම වෙනවා. දන්න කෙනා මොකද කරන්නේ? යන්තමට ස්පර්ශ කරලා නිකන් ඉන්නවා. කොහොම හරි අල්ලන්නනේ ඕනේ. නමුත් නොදන්න කෙනෙකුට ගෙනහැල්ලා දුන්නාම එයා ඒක දෝතිම්ම ගන්නවා. එහෙනම් වැඩියෙන් හානි වෙලා තියෙන්නේ දන්නේ නැති කෙනාට. මේකෙන් පිච්චෙනවා කියලා නොදන්න කෙනා වැඩිපුර හානි කරගත්තා. ඒ වගේ තමයි අපි හිතාගෙන හිටියට දන්නේ නැතුව කරාම නොදන්නකමට කරාම පව් නැහැ කියලා වැඩියෙන් පව් සිද්ධ වෙනවා කියන්නයි මේ උදාහරණේ පෙන්වන්නේ. එහෙමනම් හොරකම පිළිබඳව කතා කරනකොට සමහර කෙනෙක් බඩු කිරන්න ගියාම එතන වංචාවක් ඇති කරගන්නවා. තරාදියෙන් කිරනකොට තරාදිය හරි සමානව තමයි තියෙන්න ඕනේ. දෙපැත්තටම සාධාරණ වෙන්න. ඊට වඩා තවත් සාධාරණීකරණය කරන අය තමන්ගේ පැත්තට වඩා පාරිභෝගිකගේ පැත්ත බර වැඩි කරනවා. ටිකක් හරි වැඩියෙන් දෙනවා. නමුත් සමහර කෙනෙක් බඩු කිරන්න ගියහම තමන්ගේ පැත්තට වැඩියෙන් වාසි වෙන විදිහට තමයි ඒ කාරණාවට ලැබෙන්නේ. සමහර කෙනෙක් අපි දකිනවා මේ පඩිය දාපු ගමම්ම වගේ ගන්නවා. වංචනික බවක් හිතේ තියෙනවා. බලාගෙන ඉන්න කෙනාට මේක නිවැරදිවම හරි ගියාද කියන කාරණාව බලන්න ඉඩ තියන්නේ නැහැ. දැම්ම ගමන් ගන්නවා. මොකද එයා දන්නවා මගේ පැත්තටයි වාසි කියලා. වංචක ධර්මයක්. තමන් විසින්ම වංචාවක් කරගන්නවා තමන්ටම. හානිය අර සුළු අඩුපාඩුවක් වෙච්ච පාරිභෝගිකයට නෙමෙයි පොඩි ලාභයක් හොයන්න ගියපු පුජ්‍යලයට විශාල හානියක් එකකින් වෙනවා. මොකද හොරකම කියන කාරණාවම තමයි ඒකෙන් සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඊළඟට පින්නතුනේ කිරන්න ගියහම මනින්න ගියහමත් එහෙමයි. ලාහෙන්, සේරුවෙන්, බුසලෙන් මනිනවා.
රෙදි වාගේ දේවලුත් මනිනවා. ඉඩකඩම් වාගේ දේවලුත් මනිනවා. දැන් මේ කාලේ කුඹුරු හානකොට ගොයන් කපනකොට දැන් යන්ත්‍ර වලින් ගොයන් කපනවා. ගොවියෝ යන්ත්‍ර හිමියන්ට කියන්නේ අක්කරයයි තියෙන්නේ. නමුත් එකයි කාලක් විතර තිබිලා තියෙනවා. ඒක දන්නව අය. නමුත් කියන්නේ අක්කරයයි. හාන්න ගියහම කියන්නේ අක්කරයයි තියෙන්නේ කියලා. අක්කරයකට වැඩි ප්‍රමාණයක් හාව ගන්නවා. හාන මිනිහා දන්නවා මෙතන අක්කරයට වැඩි කියලා. මිනිස්සු වංචාම කරන නිසා ගනුදෙනු කතා කරන්න ගියහම ඒ අය කියනවා ඉඩම මනින්න ඕනේ කියලා. ඉතින් අර පොඩි වංචාවක් හිතේ තියාගත්ත නිසා මහා අකුසලයකුත් රැස් කරගත්තා විතරක් නෙමෙයි. හිත නොහොඳ වෙලා තමයි අන්තිමට ගනුදෙනුව නිමා වෙන්නේ. නමුත් ඒ මිනිසයා ඊළඟ කන්නේ තාන්න ඕනේ. හැබැයි එතකොට හැම දිනෙකම වගේ කතා කරනවා ඔය මිනිසයාගේ හාණ්ඩ යනවා නම් පරිස්සම් වුණාට කමක් නැහැ. නැත්තම් ඉඩම මැනලා හාණ්ඩ පටන් ගත්තා නම් කමක් නැහැ. තමන් පිළිබඳව ලොකු අපකීර්තියක් පැතිරෙනවා. ඒ අපකීර්තිය තව තව වැඩි වෙනකොට තමන්ට විතරක් නෙමෙයි ඒක දරුමල්ලන්ටත් පැතිරිලා යනවා. ඒ නිසා සුළු ලාභයක් හොයන්න ගිහිල්ලා ලොකු අපකීර්තියක් මේ ජීවිතේ ඇති කරගෙන පරලෝ ජීවිතයේදී අති දීර්ඝ කාලයක් දුක් විඳින තැනට කටයුතු සකස් කර ගන්නවා. එතකොට මේ වාගේ හිතන්නේ නැතුව මේ කරන දේවල් අයිති වෙන්නේ හොරකමට. සමහර වෙලාවට හතර පොයටම සිල් ගන්න කෙනෙක්. එහෙම නැත්නම් පසළොස්වක පොයට හැම මාසෙම සිල් සමාදන් වෙන කෙනෙක්. කුඹුරේ වතුර ටික හරවන්න ගියාම අපි හිතාගෙන ඉන්නේ අපි කිසිසේත්ම හොරකමක් වංචාවක් කරන්නේ නැහැ කියලා. නමුත් අනික් මිනිසයාගේ වතුර ටික හොරෙන් කපලා යන එකේ අයිති වෙන්නේ හොරකම කියන පැත්තටම තමයි. නමුත් හිතුවේ නෑ ඒක ලොකු හොරකමක්ද කියලා. ප්‍රඥාව නැති හින්දා. එහෙම හොරකම් වෙන්නේ නැතිව ඇති කියලා තමයි කල්පනාව. නෑ එතනක් තියෙන්නේ හොරකම. මේ විදිහට කල්පනා කරාම අතිසියුම් විදිහට මේ ධර්මතාවයන් සම්පූර්ණ වෙනවා. මනා සිහියක් ප්‍රඥාවක් තිබුණේ නැත්තම් මේ උතුම් සිල්පද ආරක්ෂා කරගන්න බොහොම අමාරු බව එතකොට පැහැදිලි වෙනවා. පහසුවෙන් මේ සිල් රකින්න පුළුවන්කම තියෙන්නේ වංචනික අදහස් නැති පිරිසිදු අදහස් වලින් යුක්ත අයට හරි පහසුයි සිල් රකින්න. ඊට අමතරව මනා වූ සම්මා සතියක් තියෙන්න ඕනේ. හොඳ සිහියක් තියෙන්න ඕනේ. මම මේ කරන්න යන වැඩේ වැරදි වැඩක් නේද කියලා එතකොට කල්පනා වෙනවා. කාරණාවට එළඹෙන්න කලින්. ඒ වගේ කරුණුත් පින්නතුනි මේ සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතේට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඊට අමතරව මේ දේවල් වලින් අපිට හම්බෙන දඬුවම් කවුද මේ දඬුවම් නියම කරලා තියෙන්නේ? ස්වභාව ධර්මයේ විනිශ්චයකාරයෙක් ඉන්නවද? විනිසුරුවෙක් ඉන්නවා. නමුත් සාධාරණීකරණය කරන්න කෙනෙක් නැහැ. එකම විනිසුරුවා ස්වභාව ධර්මයේ. තීන්දුව ඔහුගේ ඒකමතික තීන්දුවයි. දැන් අපි සාමාන්‍ය ලෝකේ නඩුවක් කතා කරන්න ගියොත් උසාවියට ගියහම විරුද්ධ පාර්ශවයටත් නීතිඥ මහත්තයෙක් ඉන්නවා. අපේ පාර්ශවයටත් ඉන්නවා. ආහාරයෙන් අපිට කරන චෝදනා ටික සාධාරණීකරණය කරන්න අපේ නීතිඥ මහත්තයත් කතා කරනවා. එහෙම කතා කරලානේ මේ දඬුව මේ බරපතලකම යම් ප්‍රමාණයකට හරි හැල්ලු කරගන්නේ. නමුත් ස්වභාව ධර්මයත් එක්ක එහෙම කතා කරන්න කෙනෙක් ඉන්නවද? එහෙම කවුරුවත් නැහැ. අපි කියමු අපේ ගෙදරට හැමදාම සර්පෙක් එනවා. ඉතින් අවස්ථා කීපයක අයින් කළා. නමුත් ඔහු කැමතියි ගෙට එන්න. බේරෙන්නම බැරි නිසා අපි ඊළඟට කරන වැඩේනේ මරණ එක. නමුත් අපි කතා කරනවා ඒක තව තැන්වල. මෙහෙමයි දිගටම ආවා.
ඉතින් කරන්න දෙයක් නෑ. දරුවොත් ඉන්නවා, වැඩිහිටියොත් ඉන්නවා, අම්මා තාත්තත් ඉන්නවා, ඇස් පේනවත් අඩුයි. මරලා දැම්මා කියලා කියනවා. එතකොට මේකේ දඬුවම හම්බ වෙන්න ගියහම ඔය කෙනෙක් කතා කරන්න පුළුවන් එහෙම නොකර මොකද කරන්නේ කියලා. නමුත් දඬුවම හම්බ වෙන්න ගියහම මේ මිනිස්සයා ඒ වැඩේ කළේ සෑහෙන කාලයක් මෙයා පන්නලා බැරිම තැනයි කළේ කියලා අපි වෙනුවෙන් කතා කරන්න කවුරුවත් නැන්නේ. ස්වභාව ධර්මයාගේ ඒකමතික තීන්දුව ප්‍රාණඝාතයට හම්බ වෙන දඬුවම අපිට ඒ විදිහටම හම්බ වෙනවා. එහෙමනම් හොරකමේදීත් ඒ කාරණාව එහෙම්මම තමයි අපිට හම්බ වෙන්නේ. ඒක කිසිම අඩුවක් නැහැ. ඒ නිසා වංචනික සිතක් සහිතව මෙහෙම කළාට හොරකමක් වෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන නැති බැරිකම නිසානේ කියලා කල්පනා කරගෙන කළා කියලා එකකින් බේරෙන්න ක්‍රමයක් පෙන්නලා නැහැ. වංචනික නම් අදහස, අපිරිසිදු නම් අදහස, කිලිටු නම් සිතුවිල්ල, ඒකට දඬුවම් තියෙනවමයි. තුන්වෙනි කාරණාව කාම මිත්‍යාචාරය. මේක විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ පෙන්නපු තවත් විශේෂිත ශික්ෂාපදයක්. මේ ශික්ෂාපදය අපිට පනවලා තියෙන නිසා බෞද්ධ රටවල් වල මොනතරම් රැකවරණයක් තියෙනවද? දැන් වෙනත් රටක් පිළිබඳව අරගෙන බලහම මේ ශික්ෂාපදය දන්නේ නැති රටක් පිළිබඳව අරගෙන බලහම මේ දේවල් වලින් ඒ අය මොනතරම් අකුසල් රැස් කරගන්නවද? සමහර කරුණු කතා කරනකොට සමහර අය මේවා සාධාරණීකරණය කරනවා. ලංකාවේ එහෙම වැඩිපුර වැරදි සිද්ධ වෙන්න හදන්නේ ඒ පිළිබඳව අවබෝධයක් පුංචි අවදියේ ඉඳලා නැති නිසාය. සමහර රටවල් වල ඒ සඳහා අවබෝධය පුංචි කාලේ ඉඳලා තියෙනවය. ඒ නිසා මහ බරපතල අපරාධ වලට යන්නේ නැහැ කියලා මේ විදිහට සාධාරණීකරණය කරන අය ඉන්නවා. ඒ කොහොමද කියන කාරණා මේ ශිෂ්ට සමාජයේ මේ විදිහට කියහම කෙනෙකුට තේරෙයි කියලා හිතෙනවා. නමුත් අපේ තහංචි තියෙන නිසා, සීමාවල් තියෙන නිසා, කුතුහලයේ වැඩි වෙන කාලෙට ඒ තහංචි සීමාවල් ඉක්මවාගෙන ගිහිල්ලා තමයි මේ වාගේ අපරාධ වෙන්නේ වැඩිපුර කියලා මේ පැත්තට චෝදනා කරන්න බලාගෙන ඉන්න අය හුඟක් ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්කේ ඒ සාමාන්‍ය කෙනෙක් දැක්ක දේ නෙමෙයි, ඊට වඩා මහ ගැඹුරක් දකින්නේ භාග්‍යතුන් වහන්සේ. අන්න ඒ නිසා මනාවම භාග්‍යතුන් වහන්සේ කාන්තාව 20ක් පිළිබඳව අපිට පෙන්නලා දුන්නා. ඒ 20න් පළවෙනි 8 දෙනා සමග කායික ඇසුරක් පැවැත්වුවොත් ඒ කායික ඇසුර පවත්වපු පුද්ගලයාට මේ අකුසල කර්මයට මූණ පාණ්ඩ වෙන බවත්, ඒකට ලක්ුණ තැනැත්තියට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇයට කර්මපතය සම්පූර්ණ නොවන බවත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඒක මේ ස්වභාව ධර්මයේ නීතිය. ඒකයි මේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. තැනැත්තාට කර්මපතය සිද්ධ වෙනවා, තැනැත්තියට කර්මපතය සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් වෙනතනේ අපි කරන කොයි දෙයකිනුත් කර්ම සම්පූර්ණ වෙනවා. කර්මය කියන කාරණාවයි කර්මපතය කියන කාරණාවයි දෙකක්. කර්මපතයක් කියලා කියන්නේ ඒකාන්තයෙන් නිරයවල් වල දුක් විඳින්න හේතු වෙන කාරණාවක්. කර්මය කියන කාරණාව අනිවාර්යෙන් නිරයට යවනවා කියන කතාවක් නැහැ. නමුත් අතුරු ප්‍රතිඵල තියෙනවා. සමහර වෙලාවට ඒ කර්ම නිසා විශේෂයෙන් මේ අවස්ථාව නම් එළඹෙන්නේ මිත්‍ර ද්‍රෝහී කර්මයට. පුද්ගලයාට කර්මපතය සම්පූර්ණ වෙනවා, තැනැත්තියට මිත්‍ර ද්‍රෝහී කර්මය සම්පූර්ණ වෙනවා. ඒ ද්‍රෝහිකම නිසා සසර වෙනත් නොයෙක් රෝගාබාධ වලට මුණ පාන්න සිද්ධ වෙනවා. ඊටාම හොඳට ආශ්‍රය කරපු අය තමන් අතහැරලා යනවා. සමහරලාට ස්වාමියාත් කාලිකදී දාලා යන්න පුළුවන්. බිරිඳත් කාලිකදී දාලා යන්න පුළුවන්. දරුවෝ මව්පියන්ට බලන්නේ නැති වෙන්න පුළුවන්. සමහර දරුවෝ අපි කොයිතරම් මේ කරුණු කතා කරුවත්
මව්පියෝ දකින්නවත් කැමති නැති අය ඉන්නවා. එකට ඉපදිච්ච සහෝදරයෝ ඉන්නවා. මේ පුංචි කාලේ එක අම්මගෙන් ඉපදිලා එක ගෙදර කාලා බිල්ල හැදිලා වැඩිලා ඉගෙන ගත්ත අය. තරමක් ලොකු මහත් වුණාට පස්සේ ඔවුනොවුන් මූණ බලන්නේවත් නැතුව ජීවත් වෙන අවස්ථා දකින්නවා. මේ දේවලුත් මේ මිත්‍රද්‍රෝහී කර්මයට හේතු වෙනවා. ශාරීරිකව හැදෙන ලෙඩ රෝග පිළිබඳව සඳහන් කරනකොට අපේ ශරීරයේ අංගපසංග අපට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. අපේ ශරීර සෛල අපිට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. සමහර වෙලාවට දත් වගේ දේවල් එනකොට සමහර දත් ගලවලා අයින් කරන්න සිද්ධ වෙනවා. ඒ නුසුදුසු විදිහට ඇවිල්ලා ලොකු වේදනාවක් ගෙනල්ලා දෙනවා. සමහර සෛල අපේ ඇඟේ තියෙන එක සෛලයක් අපිට විරුද්ධ වෙන්න පටන් ගන්නවා. එයා විරුද්ධ වුණාම එයාගේ වටේට සෛල ගොඩක් හදා ගන්නවා. අපි ඒකට පස්සේ කාලේ කියනවා පිළිකාවක් කියලා. මගේ සෛල මට විරුද්ධව කටයුතු කරනවා. මගේ ඥාන මගේ සෛල තව විදිහකින් විරුද්ධ වෙච්ච නිසා තවත් වෙනත් රෝග වලට මුහුණ පානවා. දැන් ඔය ඇලි භාවය වගේ දේවල් ඇති වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා සුදු කබර හැදෙනවා කියලා. කළු කබර හැදෙනවා කියලා. මගේම ශාරීරික කොටස් මට විරුද්ධව ක්‍රියා කරන නිසා මම ලොකු අපහසුතාවයකට පත් වෙලා. මේ වාගේ තත්ත්වයන්ට මුහුණ පාන්න වෙන්නේ මේ මිත්‍රද්‍රෝහී කර්මයේ ඇතැම් ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. මේ කාලේ අකමැති ඒ විදිහේ රෝග වලට ගොදුරු වෙනවට. නමුත් මං එහෙම ලෙඩක් හදාගන්න අවශ්‍ය කරුම පෙර භවයක රැස් කරලායි තියෙන්නේ. මමම හම්බ කරපු දේ මමම භුක්ති විඳින්න වෙනවා. එහෙනම් මේ මිත්‍රද්‍රෝහී කර්මයේ ප්‍රතිඵලත් මෙතෙන්ට මේ විදිහට එකතු වෙලා තියෙනවා. මේ කාරණාව තවත් විස්තර කරනකොට භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන 8 දෙනාගෙන් පස්සේ ඉතුරු 12 දෙනාම මේ කර්මයට ලක් වෙනවා කියලා පැහැදිලි කළා. මොකද අපි මේ කාරණාව කලින් සාකච්ඡා කරලා තියෙන නිසා මම මේ කෙටියෙන් සිහිපත් කරන්නේ. මේක මිත්‍යා පැත්තට යනකොට පිළිතරි සඳහන් කළා දැන් සමහර කෙනෙක් හරි සතුටින් තමයි කතා කරන්නේ මං කාන්තාව මෙච්චරක් ඇසුරු කරලා තියෙනවා කියලා. දැන් පහුගිය කාලේ අන්තර්ජාලයේ තොහොම සිද්ධියක් තිබුණා. මේ මෑත දවසකත් මං එහෙම සිද්ධියක් දැක්කා. අවස්ථා දෙකක කාන්තාව 100 ගණන් ඇසුරු කරලා. එතකොට සාමාන්‍ය මිනිස්සු දකින්නේ ඔහු මහා ශක්තිවන්තයෙක් හැටියට. මහා වීරයෙක් හැටියට. ඒ වගේම ලොකු දක්ෂයෙක් හැටියට. නමුත් ඒකේ ප්‍රතිඵල විඳින්න ගියාම ආත්ම කෝටි කීයක් ඒ පුද්ගලයා විඳින්න ඕනේ නැත. ඔහුගේ කල්පනාව ඔහු දක්ෂයෙක් කියලා. නමුත් ප්‍රතිඵලය හරි භයානකයි. මම අර කලින් කාරණාවෙත් මේකම සිහිපත් කරන්න හැදුවේ ධර්මයේ නැති රටක මේ දේවල් සාමාන්‍යයි. නමුත් භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දුන්නා මේ මාතු රක්කිතා, පිතු රක්කිතා, මාතු පිතු රක්කිතා, බාතු රක්කිතා, භගිනි රක්කිතා, ඥාති රක්කිතා, ධම්ම රක්කිතා, ගොත්ත රක්කිතා. පින්නතුනේ මේ කාලේ හැටියට කතා කළොත් මේ ප්‍රේමවන්ත ජීවිත ගත කරන කාලේ හැබෑම සෙනෙහසක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් දන්නවා නම් තමන්ගේ සහකරුවා පිළිබඳව ඇත්තටම ලෙන්ගතු නම් අතේ දුරින් තමයි ආශ්‍රය කරන්නේ. එහෙම නැත්තම් ඔහු මහා නිරයක හෙලීමක් මේ කරන්නේ. එතන තියෙන්නේ සෙනෙහස ආදරේ නෙමෙයි. එතන තියෙන්නේ ඊට එහා ගියපු වෙනත් කාරණාවක්. නැත්තම් සත්වයා ස්වභාවයෙන්ම රාගාධිකයි කාමාධිකයි. නමුත් ධර්මයේ දන්නේ නැති නිසා ඒක වළක්වන්න උත්සාහ කළේ නැති නිසා
ඔහු ඇදලා තියෙන ආත්ම කෝටි ගානක මහ ප්‍රපාතයකට. එතකොට බලන්නකො ධර්මයේ නොදන්නකොට මොනතරම් අසරණ වෙනවද කියලා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ඇය මනාව ධර්මයේ දැනගෙන හිටියනම් මේ තරම් සෙනෙහසක් තියෙනවා කියලා කියනවනම් විශේෂයෙන්ම මේ කාරණාවේදී ඕනවුන් තම තමන් සතු වෙනකම්ම වළක්වන්න කටයුතු කරන්න. එහෙම නැත්නම් සහකරුවා ඒකාන්තයෙන් නිරේහෙලීම. දඬුවම් භාග්‍යතුන් වහන්සේ වෙනම පැහැදිලි කරලා තියෙනවා. කටු ඉඹුල් නිරේ කොහොම විඳින්න ඕනේද? අවුරුදු කෝටි ගාණක්. ගිනි අඟුරු වලවල් වල ඉන ගාවට එනකන් කකුල් දෙක උඩට ඉතුරු හරිය අඟුරු වලේ යට ගිහිල්ලා මැරෙන්නේ නැතුව අවුරුදු කෝටි ගාණක්. මේ තරම් දුකක් දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අවසර දුන්නට කමක් නැහැ. නමුත් ධර්මයේ නොදන්න නිසා කොයි තරම් ප්‍රපාතයක වැටිලාද. නමුත් සමහරු හිතනවා වැඩි ප්‍රමාණයක් ඇසුරු කරන්න පුළුවන් වීම මගේ හැකියාවක්, පිනක්, දක්ෂතාවයක් කියලා. එහෙම හිතනවා නම් එතන තියෙන්නේ මේ කාරණාව සම්බන්ධයෙන් මිත්‍යා සංකල්පයක්. අඩුතරම පින්නතේ මේ කායික ඇසුරක් ගැන නෙමෙයි. ඒ පිළිබඳව ලොල් බවක් හිතේ ඇති කරගන්න එකත් භයානකයි කියලා දේශනා කළේ. ඒක අයිති වෙන්නේ අවිද්‍යා ගණයට. සෝරය සිටුවරයට ඇති වෙන්නේ එහෙම අවිද්‍යාවක්. සිටුවරයට ඒ ජීවිතේම රහත් වෙන්න පින් තියෙන කෙනෙක්. නමුත් මොනතරම් විපර්යාසයකට භාජනය වුණාද කියන කරුණු ධර්ම දේශනාවල් වලින් අපි ඕන තරම් අහලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපිටත් එහෙම අවිද්‍යාවක් ඇති වෙන්නේ නැද්ද? සාමාන්‍ය මිනිස්සු අතරත් ඕන තරම් ඇති වෙනවා. සමහර කෙනෙක් විවාහ කරගත්ත තරුණියක් දැක්කහම මේ එකට හිටපු යාළුවෝ පිරිස. නමුත් තව පිරිස අනික් පිරිස එකතු වෙලා ඔහු හැර කතා කරනවා ඇගේ රූප సౌందර්යය පිළිබඳව. ඇගේ ශාරීරික ලක්ෂණ පිළිබඳව. අවිද්‍යාවක් ඇති කරගන්නවා ඇය මට ලැබුණා නම් කියලා. සෝරේ සිටුවරයටත් උනේ ඒකම තමයි. උන්වහන්සේගේ ලස්සන මගේ බිරිඳට තිබුණා නම් එහෙමනේ හිතන්නේ. මහා කච්චායන මහරහතන් වහන්සේ දැකලා. එතකොට දැන් මේ යාළුවෝ පිරිසේ පිරිසක් කතා කරනවා අහවලාගේ බිරිඳ මට හිටියා නම් කියලා. ඒ වචන මාත්‍රය අති භයානකයි. අවිද්‍යාව හිතෙන් කරගන්න අකුසල් ගණයට තමයි ඇතුළත් වෙන්නේ. ඉතින් මේ වාගේ කරුණු බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්න නිසා මනාව කරුණ දැන හඳුනාගත්ත පුජ්‍යලයට කොයි තරම් රැකවරණයක් තියෙනවද? මොන තරම් ආරක්ෂාවක් තියෙනවද? එමනම් මේ මිත්‍යා සංකල්ප කාම මිත්‍යාචාරය සම්බන්ධයෙන් ඔය වාගේ කරුණු ටිකක් අපිට කතා කරන්න පුළුවන්. නමුත් තව ධර්මයේ තුල මේ සම්බන්ධයෙන් කරුණු ඕන තරම් සාකච්ඡා කරන්න තියෙනවා. ඊළඟට මේ සම්බන්ධයෙන් එන මිත්‍යා සංකල්ප තව කරුණු සාකච්ඡා කළොත් අපි මේ පින්කම් කරලා වැරදියට ප්‍රාර්ථනා කරන එක ඒවත් මිත්‍යා සංකල්ප. අනාථපිණ්ඩික සිටුතුමාගේ එක නෑදෑයෙක් හිටියා. ඔහු මහ පින්කමක් කරලා මොනවද ප්‍රාර්ථනා කරලා තියෙන්නේ? තමන් දකින තමන්ගේ හිත යන යම් කාන්තාවක් විද්ද තමන් කැමති ඕනෑම කාන්තාවක් ළඟට ගියහම ඒ කාන්තාව මොනතරම් සිල් ගුණ ආරක්ෂා කරන තැනැත්තියක් වුණත් තමන්ට එරෙහි වෙන්න ඇයට බැරි වෙන්න ඕනේ. මේ පින්කමක් කරලා කරපු ප්‍රාර්ථනාව. ඉතින් ඒ නිසා මේ පුද්ගලයා ඒ අවස්ථාවෙන් පස්සේ ප්‍රයෝජන අරගෙන අනුන් සතු කාන්තාවන් විශාල වශයෙන් තමන් පරිහරණය කළා. ඉතින් මේ සිටුතුමාගේ ඥාතියෙක් රජුගේ ගාවට මොහු සම්බන්ධයෙන් බොහෝ පැමිණිලි ගලාගෙන යනවා. රජුරුත් ගෙන්නනවා, පැමිණිල්ල විසඳනවා, අවවාද කරනවා, ආපහු යවනවා සිටුතුමාගේ ඥාතිත්වය ගැන හිතලා.
එතකොට ප්‍රාර්ථනා කරලා තියෙන ප්‍රාර්ථනාව. පින්කමක් කරලා ප්‍රාර්ථනා කරලා තියෙන සංසාරයේ අවුරුදු කෝටි ගාණක් ගොඩ යන්න බැරි ප්‍රාර්ථනාවක්. ඒ වගේ ප්‍රාර්ථනාවක් තමයි මහා චද්දන්ත ජාතකෙත් සඳහන් කරන්නේ. එක බිසවක් චූල සුභද්‍රා මහා සුභද්‍රාවත් එක්ක ඇති කරගත්ත අමනාපයක් එක්ක ප්‍රාර්ථනා කරන්නේ පලිගන්න. ඒ පලිගැනීමට අනුව තමයි චද්දන්ත හස්තිය විනාශ කරන්නේ. සඳහන් කරනවා සාමාන්‍ය පුද්ගලයෙකුට ළඟා වෙන්නවත් බැරි තැනක තමයි මේ හස්තිය ඉන්නේ. එන්න බෑ සාමාන්‍ය අයට. අපි මෝර ජාතකෙත් කතා කළා මොනර ගාවට යන්න බෑ කාටවත්. මේ වාගේ මේ යථා ගාවටත් යන්න බෑ කාටවත්. නමුත් වැද්දෙක් එතෙන්ට යවනවා. මේ වැද්දා එතෙන්ට යන්නෙම වැද්දාගෙත් පව හරි බලවත්. කොහොම හරි ගිහිල්ලා දල තමයි දල දෙක කපා ගන්නවා. බලහත්කාරයෙන් කපනවා නෙමෙයි ඉල්ලහම දෙනවා. එහෙම දෙන්නවත් යන්න බෑ කාටවත්. නමුත් වැද්දාට යන්න පුළුවන් වෙනවා. පළවෙනි පාර දෙනවා දෙවෙනි පාරත් ආයෙ එනවා. ඉතින් අන්තිමට ඇවිල්ලා මස හාරලා ඇතුලේ තියෙන දල කැල්ලත් කපනවා. ඒත් වේදනාව විඳගෙන නිශ්ශබ්ද වෙනවා. හැබැයි වැද්දට ඒ වතාවෙන් නම් දල කපාගෙන වැඩි ඈත යන්න වෙන්නේ නැහැ. අවීචියෙන් ආපු ගිනි දැල් එහෙම මාර්ගෙන යනවා. ඉතින් මේ කේන්තිය නිසා ඇති කරගත්ත මේ මිත්‍යා ප්‍රාර්ථනාවක්. පින්නතුනි තව එක කාන්තාවක් හිටියා ස්වර්ණ තිලක කියලා. ඇයත් පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කළා. තමන් දකින පුරුෂයෝ තමන් දැක්කහම මත් වෙන්න ඕනේ කියලා. රාගයෙන් මත් වෙනවා. ඒ නිසා ස්වර්ණ තිලක නිසා පිරිමින්ට ඇති වුණේ මහ පුදුම කරදරයක්. ඇය දැකලා රාගයෙන් මුසපත් වෙලා නමුත් ඇය නොලැබෙන නිසා සමහර අය ගෙලවලා දාගත්තා. සමහර අය ගඟට මුහුදට පැන්නා. සමහර අය එනකොට ගත්තා. දැන් මේ කාන්තාව නිසා පුරුෂ සංහතියට වෙලා තියෙන ලොකු කරදරයක්. අන්තිමට මිනිස්සු මේක තේරුම් අරගෙන කට්ටිය කතා වෙලා ඒ කාන්තාව මැරුවා. මෙය මරලා දැම්මොත් මේ මනුස්ස සංහතිය පිරිමි සංහතිය බේරගන්න පුළුවන් වෙයි. නමුත් පින්කමක් කරලා කරපු වැරදි ප්‍රාර්ථනාවක්. එන මිත්‍යා ප්‍රාර්ථනා පින්කම් කරලා කරන්නත් පුළුවන්. නමුත් වෙනතුනේ සංසාරේ අපිට මහා කරදර වලට භාජනය වෙන්න වෙනවා. සම්මා දිට්ඨිය නැති හින්දා තමයි මිත්‍යා දෘෂ්ටිය මත මේ විදිහට ප්‍රාර්ථනා කළේ. මේ කරුණ මේ විදිහට පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ මේ මිත්‍යා සංකල්ප වලින් ඈත් වෙලා නිවැරදිවම සම්මා සංකල්ප මත පෝෂණය වෙලා නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා කියන උතුම් ප්‍රාර්ථනාව ගොනු කරවන්න කරුණු දේශනා කරන්නේ ඒ නිසා. එතකොට තමයි සංසාරේ වරදින්නේ නැත්තේ. මේ ජීවිතේ පින් කරලා ප්‍රාර්ථනා කරනවා නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා. කවදාවත් මිත්‍යා දෘෂ්ටිකව උපදින්නේ නැහැ. මිත්‍යා සංකල්ප මත ගැලෙන්නේ නැහැ. සම්මා සංකල්ප මතම ජීවිත නිවැරදි කරගෙන සංසාර සාගරයෙන් එතර යන්න ලැබුණ අවස්ථාවෙන් නිවැරදිව පින්නතුනි ප්‍රාර්ථනා කරන්න ඕනේ. මුසාවාදයේ පිළිබඳව කරුණු සඳහන් කරා. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ හැම අඥාන පුද්ගලයෙකුගේ කටේම කෙටේරියක් තියෙනවා කියලා. මේ කෙටේරිය කියලා කියන්නේ භයානක ආයුධයක්. ඒ කෙටේරිය පාවිච්චි කරන්නේ කපන්න, කොටන්න, මරන්න. ඒතකොට කටේ තියෙන කෙටේරිය. ඒ කෙටේරිය කියලා කියන්නේ වචන. ධර්මය දන්නේ නැති පුද්ගලයාගේ වචන. අන්න ඒ වචන වලින් පුළුවන් කපන්න, කොටන්න. අර කෙටේරියෙන් කොටනවා වගේ පේන්නේ නේ. නමුත් ඒ වචන වලින් පුළුවන් ඊටාම ලෙන්ගදු පවුලක් විනාශ කරලා දාන්න.
බොහොම ගුණධර්ම තියෙන දරුමල්ලු විනාශ කරලා දාන්න. මේ වචන වලට හැකියාවක් තියෙනවා. ඉසිදාසිගේ කතාවෙත් මේ වගේ කාරණාවක් පැහැදිලි කරනවා. ඇයට මේ අන්තිම ජීවිතේ අවස්ථා තුනකම විවාහය අසාර්ථක වෙනවා. හේතුව තමයි තමන් විවාහ වෙච්ච පුරුෂයාගේ පෙර බිරිඳක් ඉන්නවා. ඇය හරි සිල්වත්. ඇය මේ ස්වාමියාට හරි ආදරෙයි. ස්වාමියාත් ඇයට හරි ආදරෙයි. නමුත් ක්‍රමක්‍රමයෙන් කේලම් කියලා ඔහු ඇයත් බිඳෙව්වා. ඒ ජීවිතය අවුල් කරපු නිසා තමයි අන්තිම ජීවිතයේ අවස්ථා තුනක තමන්ගේ විවාහ ජීවිතය විනාශ වෙන්නේ. 3 වතාවක් විවාහ ජීවිතය විනාශ වුණ නිසා තමයි ඇය සියදිවි විහානි කරන්න තීරණය කරගත්තේ. එහෙම තීරණයක ඉන්නකොට තමයි ජිනදත්තා කියන රහත් මෙහෙණින් වහන්සේ මුණ ගැහිලා පැවිදි වෙලා රහත් වෙලා ආත්ම 7ක් ආපහු බලන්න පුළුවන් අභිඥාවක් ලැබලා තමන්ගේ සහෝදර රහත් මෙහෙණින් වහන්සේට පෙර කරපු කර්ම පිළිබඳව පැහැදිලි කිරීමක් කළේ. වචනයක් පාවිච්චි කරලා කරන්න පුළුවන් දේවල්. එම්නම් මේ වචනය ලෝකයක් හදන්නත් පුළුවන්. ලෝකයක් සනසන්නත් පුළුවන්. සසරින් එතර කරවන්නත් පුළුවන්. මුළු ලෝකෙම විනාශ කරන්නත් පුළුවන්. සත්වයා නිරයට හෙලන්නත් පුළුවන්. භාග්‍යතුන් වහන්සේගේ වචන ලෝක සත්වයා සංසාර සාගරයෙන් එතර කළා. නමුත් පාප මිත්‍රයන්ගේ වචන කෝටි ගණන් දෙනා නිරයටම හෙළුවා. දෙකම වචන යහපත් සහ අයහපත්. එනම් මුසාව පිළිබඳව කරුණු දක්වනකොට බොරු කියලා බේරෙන අය දක්ෂයෝ කියලා තමයි වර්තමානයේ කල්පනා කරන්නේ. සමහර වෙලාවට සමහර කෙනෙක් අපි කියමු දෙන්නෙක් පාරේ යනවා වාහනවල. තමන් කරපු වරදක් එක්ක පොලිසියෙන් අල්ල ගන්නවා. මෙයා පොලිසියට බොරු වැලක් කියලා කොහොම හරි බේරිලා යනවා. පිටිපස්සෙන් ආව කෙනත් අල්ල ගන්නවා. එයාට බොරු කියන්න බෑ. ඒ නිසා එයා දඬුවමට ලක් වෙනවා. එයා දඩකොලයක් අරගෙන යනවා. අනිත් පුද්ගලයා මගදී හම්බ වෙලා දඩකොලේ ගත්ත පුද්ගලයාට hina වෙනවා. මම නම් බේරිලා ආවා. මම දන්නවා බේරෙන හැටි. ඔව්වට කතා කරන්න ඕනේ මෙහෙමයි. දැන් මෙයා බේරිලා තියෙන්නේ කොහොමද? බොරු රාශියක් කියලා තමයි බේරිලා තියෙන්නේ. නමුත් ඇත්තටම බේරිලාද තියෙන්නේ? බේරිලා නෙමෙයි තියෙන්නේ. ඔහු නොදැන ඔහු මහා අමාරුවක වැටිලා තියෙන්නේ. බොරු කියන අය ප්‍රාණඝාත කරන අය යන නිරේටත් වඩා ඉහළ මට්ටමේ නිරේක යනවා කියලා සඳහන් කරන්නේ. එතකොට ප්‍රාණඝාතයට වඩා මුසාව හරි ඉහළින් පෙන්නලා තියෙන්නේ. මේ වාගේ බොරු කියලා බේරෙන්න හදලා බොරු කියලා දියුණු වෙන්න හදලා දියුණු වෙච්ච කෙනෙක් නෑ. හැමෝම මහා අමාරුවක වැටිලා තියෙන්නේ. ළමයි ඉස්කෝලේක දාගන්න ගියහම කොච්චර බොරු කියනවද? මව්පියොත් බොරු කියනවා, දරුවෝ ලව්වත් බොරු කියවනවා. එතකොට මේ මව්පියෝ ඒ දරුවන්ට කල්යාණ මිත්‍ර වෙනවද? කොහොමවත් කල්යාණ මිත්‍ර වෙන්නේ නැහැ. අපිත් වලට වැටිලා මේ පැටවුනොත් ඇදගෙන යන්නයි යන්නේ. කී කාලයකටද මේ? අවුරුදු 60 70කට. 60 70ක ජීවිතයක් රකින්න ගිහිල්ලා අවුරුදු කෝටි ගාණක් දුක් විඳිනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සත්‍ය වචනේ පාවිච්චි කරන්න. ඒ සත්‍ය වචනේද තියෙන පුදුමාකාර බලයක්. ඔහුට පුළුවන් සත්‍ය ක්‍රියාවක් වුණත් කරන්න. මම මේ මුසාවාදයෙන් මගේ ජීවිතේ මෙච්චර කාලයක් වැළකීලා තියෙනවා. ඒ කාරණාව විතරක් අරමුණු කරලා සත්‍ය ක්‍රියාවක් කර හැකියි. සිල්පද 5ම ආරක්ෂා කරලා තියෙනවා කියලා සත්‍ය ක්‍රියාවක් කරන්නත් පුළුවන්. 2ක් 3ක් ආරක්ෂා කරලා තියෙනවා කියලා සත්‍ය ක්‍රියාවක් කරන්නත් පුළුවන්. හැබැයි ඒවා හරි බලවත්. ඒ නිසායි දේශනා කළේ මේ බොරු කියලා හරි බේරුණා කියලා හිතුවට එතන කිසි බේරිල්ලක් නම් නැහැ කියලා. අවසාන කාරණාව පින්නතේ සුරාව. මේ සම්බන්ධයෙන් උත් වර්තමානයේ ඕන තරම් මිත්‍යා දෘෂ්ටි තියෙනවා. සුරාපානය පිළිබඳව.
මොකද හුඟක් අය වර්තමානයේ කතා කරන්නේ ටිකක් සුරාපානය කළේ නැත්තම් එහෙම නැත්නම් ටිකක් බීවේ නැත්තම් සමාජයෙන් ගණන් ගන්නේ නැහැ කියලා. එහෙම ප්‍රශ්නයක් ওই තරුණ අයට හරියට තියෙනවා. ඒගොල්ලෝ එක ටිකක් හරි පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් ගණන් ගන්නෑ. Tamanට උවමනා නැහැ. නමුත් මේ සමාජයේ ගණන් ගැනීම වරප්‍රසාදයේ උදෙසා බොණ්ඩ සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒක මේ සම්මා සංකල්ප ගණයට අයිති වෙනවද? කොහොමවත් අයිති වෙන්නේ නැහැ. එතන තියෙන්නේම මිත්‍යා සංකල්පය. මිතුරන් එක්ක පෙනී හිටින්න ඕන නිසා නිරේට යන්න පාර හදා ගන්නවා. පිළිතුරු මේ කාරණාවේදී විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යම් පුද්ගලයෙක් ඊටාම සිහියෙන් කටයුතු කරනවා නම් මත් වෙච්ච තැන ඒ සිහිය නැතු වෙනවා. ටිකක් බීලා ඉන්න කෙනෙක් එයාගේ ධාරණ ශක්තිය, මතක ශක්තිය, හිතන්න පුළුවන් හැකියාව බීපු නැති කෙනෙකුගේ තරම් ශක්තිමත් නැහැ. සමහරලාට එක කාරණාව දෙපාරක් අහන්න ඕනේ. එහෙම නැත්නම් යම් වැඩක් කියහම ඒක දෙපාරක් කියන්න ඕනේ. එකපාරක් කිව්වට තේරෙන්නේ නැහැ. තව පාරක් කියන්න ඕනේ. එහෙම තේරුන්නේ නැති වුනහම තවත් පාරක් කියන්න ඕනේ. එහෙම වෙච්චාම ඒකට මොකද්ද කියන්නේ? අපි කියන දේ එකවර තේරුම් ගන්න බැරි වුණාම කියන්නේ මන්දගාමී කියලා. දැන් ටිකක් බීලා නිසා පුද්ගලයා මන්දගාමී වෙලා ඉන්නේ. තව ටිකක් වැඩි වෙච්චාම පින්නතුනේ ඒ පුද්ගලයාට තවත් තේරෙන ප්‍රමාණය අඩු වෙනවා. අහන එකට නෙමෙයි උත්තර දෙන්නේ. එහෙම වෙච්චාම අපි කියන්නේ මන්ද බුද්ධික වෙලා කියලා. මුලින් මන්දගාමී ඊළඟට මන්ද බුද්ධික. දැන් ඕක බොන්නේ නැතුවත් තියෙනවා. සමහර කෙනෙක් ඉපදිලා ඉන්නවා ඒ සාමාන්‍යයෙන් කියන දේ එකපාරක් කිව්වට තේරෙන්නේ නැහැ. අහවල් වැඩේ කරන්න කියලා පිටත් කරලා අරිනවා. තේරෙන්නේ නැහැ එකපාරක් කිව්වට. කරලා ඇවිල්ලා තියෙන වෙන වැඩක්. ඉතින් ආයෙ බැනුම් අහන්නත් වෙනවා. බැනුම් අහගෙන ආයෙ යනවා. සමහරවිට ආයෙත් ගිහිල්ලා කරලා ඇවිල්ලා තියෙන භාගෙට. ආයෙත් බැනුම් අහනවා. සේවය කරන තැනකින් නම් සමහර වෙලාවට සේවයෙන් පහ කරනවා. ඒ මන්දගාමී කියන දේ වහා වැටහෙන ස්වභාවයක් නැහැ. මේ ජීවිතේ බීලා නෙමෙයි පෙර කරගත් අකුසල් විපාක දෙන හැටි. මන්දගාමී වෙලා ඉපදෙන්නේ ඒ සුරාපානයේ එක ප්‍රතිඵලයක් හැටියට. ඒක තව ටිකක් වැඩි වෙච්චාම තමයි අපි කියන්නේ මන්ද බුද්ධිකයි කියලා. ඒකනේ මේ සිල්පදයට භාග්‍යතුන් වහන්සේ මහා සිල්පදය කියලා දේශනා කළේ. ඒක තවත් ටිකක් වැඩි වෙච්චාම අපි කියනවා උම්මත්තකයි කියලා. එහෙනම් සුරාපානයේ අන්තිම ප්‍රතිඵලය උම්මත්තක භාවය. නිරයවල් වල ගිහිල්ලා ඉපදිලා අනන්ත දහදුක් විඳලා ආය මනුස්ස ලෝකවල ඉපදිච්චාම උම්මත්තකයි. ප්‍රාණඝාත කරපු මිනිස්සෙක් අල්පායුෂ්කයි. අවුරුදු 30ක් ජීවත් වෙයි 40ක් ජීවත් වෙයි. හැබැයි ওই 30 40 ඇතුලේ සත්පුරුෂෝ හම්බ වුණොත් එහෙම මොන තරම් පින් කන්දක් රැස් කරනවද? කුසල් ගොඩක් අරගෙන තමයි මැරෙලා තියෙන්නේ. හැබැයි මන්ද බුද්ධිකයා 100ක් අවුරුද්දක් ජීවත් වෙලා ඒ 100 අවුරුද්දම බණ ඇහුවත් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ළඟම වාඩි වෙලා හිටියත් දේශනා කරන ධර්මයේ තේරෙන්නේ නැහැ. ඒ තරම් මහා වාසනාවක් මේ සුරාවත් එක්ක තියෙනවා. ඒ නිසා සමාජයේ කැපී පෙනෙන්න සුරාපානය කරනවද? එහෙම නැත්නම් මේ බලවත් අකුසල කර්මයෙන් බොහොම ඉක්මනට අයින් වෙනවද කියන කාරණාව අපිම තීරණය කරන්න ඕනේ. පිළිතුරු මිත්‍යා සංකල්ප පිළිබඳව පන්සල් වලට සම්බන්ධ කරුණු ටිකක් අපි මුලින් සිහිපත් කරපු ගාථා රත්නයට අනුව මේ සාකච්ඡා කරන්නට යෙදුනේ. එමනම් අද ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා අපි මේ ධර්ම දේශනාව අදට මෙතනින් නිමා කරමු. මේ කාරණාව පිළිබඳව තවත් කරුණු ටිකක් ඊළඟ දේශනාවෙන් සාකච්ඡා කරන බලාපොරොත්තු ඇතුව. අද මේ උතුම් වූ ධර්ම දේශනාවේ දායකත්වයේ දරුණු ලබන්නේ අංක 17න් 1 උස්සාගොඩ
පල්ලේ තලවින්නේ පදිංචි සෝමා හේරත් මහත්මිය විසින් ප්‍රධාන ආරමුණ වනුයේ මීට වසර 4කට පෙර පරලෝසපත් තම ආදරණීය ස්වාමි පුරුෂයා වන විශ්‍රාමික පාඨශාලාචාර්ය පී.කේ. ලියනගේ මහත්මයාට පින් අනුමෝදන් කිරීමත් පරලෝසපත් තම ආදරණීය දෙමව්පියන් වන එච්.එම්. හීම්බණ්ඩා සහ ඩබ්ලිව්.එම්. බණ්ඩාරමණිකේ යන දෙපළට පින් අනුමෝදන් කිරීමත් තම බෑණනුවන් දෙපළගේ පියාණන් දෙපළට පින් අනුමෝදන් කිරීමත් එමෙන්ම සුමිත් ඉල්ලගොල්ල පුතණුවන්ට ඉල්ලගොල්ල සහෝදරයාට සහ කපිල හේරත් සහෝදරයාට පින් අනුමෝදන් කිරීම බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවරව වැඩ සිට අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට සහ මේගිය සියලු රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම දේශකයන්න් වහන්සේටත් බෞද්ධ නාලිකාවේ වත්මන් ගරු සභාපති අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත් දේශනාව සංවිධානය කරන දේශප්‍රිය මැතිතුමා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් සුජීවත්ව වාසය කරන තම පවුලේ සියලු දෙනාටමත් නෑදා හිතමිතුරන් ඇතුළු සියලු දෙනාටමත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් මෙම ධර්ම දානමය පින්කමේ උතුම් ප්‍රාර්ථනා අතර සිහිපත් කරන බව සඳහන් කරනවා. සෝමා හේරත් මෑණියන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඔබ අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ